හරි අද අපි කරන්න යන්නේ කතා කරන්නේ දෝලන තරංග ගැන. දෝලන තරංග පාඩම පටන් ගන්න මෙතනින්. ඉතින් අපි මුලින්ම කතා කරනවා දෝලන ගැන. ඊට පස්සේ වෙනම කතා කරනවා තරංග ගැන. මම අද කතා කරන්නේ දෝලන ගැන. දෝලන වලත් පළවෙනි එක. අපි දෝලන වල කතා කරද්දී අනුවර්තීය චලිතය ගැන කතා කරනවා. ඒ කියන්නේ ආවර්තිත චලිතය. ඒ කියන්නේ එකම කාලේ සමාන කාලයකදී එකම චලිතයක් නැවත නැවත සිදු කරනවා. ඒකට තමයි නිකන් අනුවර්තීය චලිතයක් කියන්නේ. එතකොට අපි මෙතන විශේෂ කරනවා සරල අනුවර්තීය චලිතය කියලා. සරල අනුවර්තීය. ඒ මොකද? සරල අනුවර්තීය චලිතයදී කරන්නේ ඒ කියන්නේ යම් වස්තුවක් සමාන කාලවලදී එකම චලිතය ඒ කියන්නේ එකම චලිතය එකම සරල රේඛාවක් දිගේ සිදු කරනවා නම් අන්න ඒක නැවත නැවත සමාන කාලාන්තර නම් සිදු වෙන්නේ අන්න ඒක සරල අනුවර්තීය චලිතයක්. ඊළඟ මේකේ අර්ථ දැක්වීමට આવොත් අර්ථ දැක්වීම කියන්නේ a සමානයි ඍණ kx මේ සමීකරණය පිළිපදිනවා නම් මේ සමීකරණය පිළිපදිනවා නම් ඒක සරල අනුවර්තීය චලිතයක්. මෙතන මේ a කියන්නේ මොකක්ද? a කියන්නේ ත්වරණය. k කියන්නේ නියතයක්. මෙතන x කියන්නේ විස්ථාපනය. අපි විස්ථාපනය ගැන කතා කරුත් මෙතෙන්දී ඕකේ ලක්ෂයක් ගත්තොත් අපේ වස්තුව මේ පැත්තට ගියොත් ඒක අපි සලකන පැත්තට ගියොත් ධන විස්ථාපනයකුත් ධන විස්ථාපනය තියෙනවා. එතකොට වස්තුව යන්නේ මේ පැත්තට. එතකොට ත්වරණය හැම වෙලෙම තියෙන්නේ කේන්ද්‍රීය දිශාවට. මේ කියන එක තියෙන්නේ හැම වෙලෙම කේන්ද්‍රීය දිශාවට. අපි සලකන පැත්ත විරුද්ධ පැත්ත ගත්තොත් ඍණ විස්ථාපනයක්. එතකොට ඒ ත්වරණය තියෙන්නේ කේන්ද්‍රීය දිශාවට හැම වෙලෙම. ඔක තමයි සරල අනුවර්තීය චලිතය කියන්නේ. දැන් අපි මේකට ප්‍රස්ථාරය ඇඳුත් මේ සමීකරණයට a සමානයි ඍණ kx කියන්නේ y සමානයි ඍණ mx. ඒත් අපි හැමෝම දන්නා ප්‍රස්ථාරය ඉන්නේ ඍණ එක අනුක්‍රමණය ඍණ m අනුක්‍රමණය. ප්‍රස්ථාරයේ මේ ප්‍රස්ථාරයේ අපි ප්‍රස්ථාරයක් කරනවා මේ ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් ගන්න පුළුවන් මේ නියතය. හරිද? x ධන නම් يعني විස්ථාපනයේ ධන නම් ත්වරණය හැම වෙලෙම ඍණයි. x ඍණයි නම් ත්වරණය හැම වෙලෙම ධනයි. අපි සලකන්නේ එක පැත්තකට. එනවා විස්ථාපනය දක්වන්නේ. එතකොට අපි විස්ථාපනයට දක්වන්නේ. විස්තාරය කියන්නේ මොකද්ද? විස්තාරය කියන එක අපි කැපිටල් A වලින්. සරල අනුවර්තීය චලිතයක් වෙද්දී ඒකට තියෙන්න එක අවස්ථාවකට තියෙන්න පුළුවන් උපරිම විස්ථාපනය. අපි දැන් මේකට කතා කරන විස්ථාපනය එක් තැනකදී උපරිමයි. ඒ උපරිමයට තමයි අපි කියන්නේ මේ සරල අනුවර්තීය චලිතයේ විස්තාරය කියලා. ඒ විස්තාරයට අපි මේ ශක්තියත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඊ සමානුපාතිකයි ඒ වෙල වර්ගයට කියලා. ඒ කියන්නේ විස්තාරය දෙගුණකින් වැඩි කරොත් ශක්තිය 4 ගුණයකින් වැඩි වෙනවා. අපි කතා කරා විස්තාරය ගැන කතා කරා වස්තුවේ විස්ථාපනය ගැන කතා කරා ත්වරණය ගැන කතා කරා. දැන් කතා කරනවා ආවර්ත කාලය. ආවර්ත කාලය ගැන කතා කරද්දී ආවර්ත කාලය අපි ගන්න කැපිටල් T කියලා. ආවර්ත කාලය මේ කැපිටල් T ආවර්ත කාලය අපිට දක්වනවා සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක් එක සරල අනුවර්තීය චලිතයක් යෙදීමට. එක සරල අනුවර්තීය චලිතයක් කියන්නේ සම්පූර්ණයක් කම්ප්ලීට් වෙන්න ගන්න වෙලාව තමයි ආවර්ත කාලය කියන්නේ. ඒක ආවර්ත කාලය කියන එක සංඛ්‍යාතයේ පරස්පරය. එතකොට මේක වෙනවා 2π ඔමෙගා. අපි මේක යාන්ත්‍රික විද්‍යාවේදී දන්නවා මේකේ සම්බන්ධය ආපු විදිය. විශේෂ දෙයක් තියෙනවා මෙතන. ආවර්ත කාලය කියන එක විස්තාරය මත රඳා පවතින්නේ නැහැ. විස්තාරය අඩු වැඩි වුණත් ආවර්ත කාලයට අදාළත්වයක් නැහැ. අපිට මේ සම්බන්ධයෙන් මේක පේනවනේ.
කොහොමත් විස්තරීය සම්බන්ධයක් නැහැ මෙතන. ඊට සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියන්නේ simple f omega සමානයි 2πf. මේක තමයි අනිත් වැදගත් සම්බන්ධය. අපි දැන් කතා කරොත් සරල අනුවර්ති චලිතයක් එක්ක වෘත්ත චලිතයේ තියෙන අනුරූපීතාව. අපි ඒතකොට හොඳට ඒක අර්ථ දක්වන්න අපිට සරල අනුවර්ති චලිතය කියන්නේ අර්ථයක් මේ තේරුමක් ගන්න පුළුවන්. අපි මේක වෘත්ත චලිතයේ තියෙන වස්තුවක් සැලකුවොත් අවස්ථා හතරක් අපි ගත්තොත් අපි ඒකට අඳ ගන්නවා මේ සිරස් මේව දෙකක්. කාර්ය R. ඒ වස්තුව මේ මෙතන තිබ්බොත් අපි මේ අඳගත් තිරස් රේඛාය වස්තුව තියෙන්නේ මෙතන. ඊළඟට වස්තුව කැරකිලා මෙහෙම උඩට ගියොත් උඩට යද්දි වස්තුව තියෙන්නේ මෙතන. එතකොට මේ පැත්තේ සිරස් පිටියට ගත්තොත් අපි මේ සලකන්නේ විස්තරයක්. යන්න පුළුවන් උපරිම දුර. මේ මැද නෙවෙයි අපි සලකන්නේ උපරිම දුර. ඒක අපිට අයිඩියා එක ගන්න පුළුවන්. මේ දෙයක් අතර පරතරය තමයි විස්තරය කියන්නේ. එතන මේක වෙන්නේ වෘත්තීය අරය. මේ අපි සලකන අරය වෘත්තීය අරය විස්තරයට සමාන වෙනවා. ඊළඟ විශේෂ දේ තමයි අපි දැන් මෙතන මේ කතා කරන යන විදිය. අපි සැලකුවොත් අපි කතා කරන්නේ ප්‍රධාන අවස්ථා හතරට තීටා කෝණයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙතන R මේ උස අපි y කියලා අරගෙන ගත්තොත් මේ උස y වෙනවා. එතකොට අපිට මෙතන කේන්ද්‍රය උස y මේ ලක්ෂ්‍ය b කියලා අරගෙන මේක a කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් OAB ත්‍රිකෝණයෙන් sin θ ගන්නවා. sin θ ගත්තොත් y යට r එනවා. y සමානයි r sin θ වෙනවා. ඒ කියන්නේ y සමානයි r sin θ. එනවනේ දැන් මෙතන අපි සම්බන්ධයක් ගත්ත වෘත්තීය අරය කියන්නේ විස්තරය කියලා. එතකොට a sin θ. y කියන්නේ මොකද? සලකන ලද මොහොතක විස්ථාපනය. අපි මෙතන තියෙන මෙතන කතා කර විස්තර හතර. එනවනේ මේ යම් අවස්ථාවක මොහොතක විස්ථාපනය යන තමයි මේ කතා කරන්නේ මෙතන. මේ y කියලා අරගෙන. දවල් තේරෙනවද මේක රවුම කැරගෙද්දී මේක මෙහෙම දකුණේදී මෙහෙට උඩරිම යනවා. ඊට පස්සේ ආයෙ මෙහෙට එනවා. ආයෙ මෙහෙට එනවා. මේ ටිකෙද්දි මේ ටික මෙහෙට එනවා. මේ අවස්ථාවේ ඉඳලා මේ අවස්ථාවටදී මෙතන එනවා. ඒ කියන්නේ සරල අනුවර්ති චලිතය සිද්ධ වෙන්නේ මෙහෙම. මෙහෙට එනවා. ආයෙ මෙහෙට එනවා. මෙතනින් හැට එනවා. ආයෙ මෙහෙට කැරගෙන. ඕක තමයි සරල අනුවර්ති චලිතයයි වෘත්ත චලිතය අතර අනුරූපීතාව. දැන් අපි ගත්තා සූත්‍රය y සමානයි a sin θ කියලා. මේකට අපි යාන්ත්‍රික විද්‍යාවේදී ඉගෙන ගන්නවා වෘත්ත චලිතය. වෘත්ත චලිතයෙන් ගන්නවා ඔමෙගා සමානයි θ බෙදීම t කියලා. ඔමෙගා සමානයි θ සමානයි ඔමෙගා t. ඒකට උඩ සූත්‍රය දැම්මොත් y සමානයි a sin ඔමෙගා t වෙනවා. අපිට මේ විදිහට අපිට දැන් හම් වෙන ගණන් අනුව මේ සූත්‍රයේ අපිට අවශ්‍ය දේ විඋප්පන්න කරගන්න පුළුවන්. මේ වෘත්ත චලිතය අපි ඉගෙන ගත්ත දේවල් සම්බන්ධ කරලා අපිට ඒ වගේ තවයක් ගන්න පුළුවන්. ඔමෙගා සමානයි 2π යට t කියන සම්බන්ධයෙන් y සමානයි a sin 2π යට t වාරයක් t කියලා. ඒ වගේම ඔමෙගා සමානයි 2πf කියන සම්බන්ධය ගත්තොත් y සමානයි a sin 2π ft. එතන අපි මේව පාඩම් කරගන්නේ නැහැ. අපි අතර මතක තියාගන්නේ මේ සූත්‍රය විතරයි. ඒක ආපු විදියයි. ඊපස්සේ අපි වෘත්ත චලිතයේදී ඉගෙන ගන්න මේ වගේ පොඩි සම්බන්ධ මේකට ආදේශ කරලා අපිට අවශ්‍ය විදිහට සූත්‍රය විඋප්පන්න කරගන්නවා. ඊපස්සේ අපි කතා කරනවා කලා කෝණය කියලා එකක්. කලා කෝණය කියන්නේ සරල අනුවර්ති චලිතයට අනුරූපව වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවේ භ්‍රමණය වුණු කෝණය. ඒ කියන්නේ වෘත්ත චලිත එකයි නම් වෘත්ත චලිත එකක්. කියන්නේ සම්පූර්ණ රවුමක් ගියොත් ඒක සරල අනුවර්තික චලිතයක්. ඒ කියන්නේ
අංශක 360යි නැත්තම් 25 රේඩියන්. අපි මේක අවස්ථා 4කට අරගෙන විස්තර කරමු. සරල අවලම්බයක් ගත්තොත් කේන්ද්‍රයේ පළවෙනි අවස්ථාව මෙහෙට යන්නේ උපරිමයකට එනවා විස්තරයකට. මේ දෙවෙනි අවස්ථාව ආය කේන්ද්‍රයට එනවා. මේක තුන්වෙනි අවස්ථාව මේ පැත්තට යනවා. හතරවෙනි අවස්ථාව ආයත් කේන්ද්‍රයට එනවා. අන්න මේ පියවර 1 2 3 4 මේ පියවර 4 සම්බන්ධ වුණා සම්පූර්ණ වුණාම තමයි අපි කියන්නේ සරල නුවර්තී චලිත එකක් සිදු වුණා කියලා. දැන් අපි මෙතන මේ පීඨුමේදී එක පීඨුමේදී ගත්තොත් කලාකෝණයේ බිඳුවයි දෙක පීඨුමේදී ගත්තොත් හතරෙන් එකක් චලිත වෙලානේ. වෘත්ති හතරෙන් එකක් කියන්නේ අංශක 90යි. මෙතන රේඩියන් 5 බෙදීම 2යි. ආයෙ මෙතෙන් එද්දි 5 මෙතෙන් එද්දි 3යි 5 බෙදීම 2යි කියන්නේ අංශක 270යි. දැන් අපිට තව කතා කරන්න පුළුවන් සරල අනුවර්තීය චලිතය සම්බන්ධයෙන් තියෙන ප්‍රස්ථාර ගැන. අපි සම්බන්ධයක් ගත්තොත් විස්ථාපනය සහ ත්වරණය. ඒ කියන්නේ අපි ගන්නවා x අක්ෂයට a y අක්ෂයට ත්වරණය x අක්ෂයට විස්ථාපනය. අපි කලින් ගත්ත සූත්‍රයේ ඍණ ඔමේගා වර්ග x කියලා. මෙතන මේ ඔමේගා වර්ගය කියන එක අපි කලින් කතා කරපු k වලට තමයි මෙතන මේ ඔමේගා වර්ගය කියන එක නියතයක්. ඊට පස්සේ අනුක්‍රමණය ඔමේගා ඊට පස්සේ අනුක්‍රමණය දන්නවා නම් t සහ f වන්න පුළුවන්. මේක ප්‍රස්ථාරයෙන් අපි ගන්නවා y සමානයි ඍණ m x ප්‍රස්ථාරයක් විදියට. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා විස්ථාපනය සහ බලය ගැන. ඒ සමානයි ඍණ ඔමේගා වර්ග x f සමානයි m කියලා සූත්‍රයක් අපි දන්නවා. මේකෙන් ඒ කියන්නේ f බෙදීම m සමානයි ඍණ ඔමේගා වර්ග x. f උක්ත කරොත් ඍණ ඔමේගා වර්ග m වාරයක් x. ඒත් ආයෙන්නේ y සමානයි ඍණ mx ප්‍රස්ථාරයක්මයි. x අක්ෂය සහ y අක්ෂය විතරයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ තව වැදගත් දෙයක් තියෙනවා. අපි කතා කරනවා කාලය සමග විස්ථාපනය. කාලය සමග විස්ථාපනය. අපි කලින් උප්පන්න කරා y සමානයි a sin omega t. මේක y සමානයි මෙතන නියතේ m sin theta ආකාරයේ ප්‍රස්ථාරය. sin theta ප්‍රස්ථාරය අපි දන්නවනේ. අදින් මෙතන y කියන එක ගන්නවා. එතන කාලය මේක ඍණ පැත්තට යන්නේ නැහැ. මොකද කාලය ඍණ විදිහට ගන්න නැහැ අපි. කාලය හැම වෙලෙම ධනයි. මෙතන උපරිමාගේ ධන විස්තරය මෙතන ඍණ විස්තරය. අපි දන්නවා sin වක්‍රය ඉන්නේ කොහොමද කියලා. බිඳුව හරහා යනවා. මේක තමයි කාලය සමග විස්ථාපනයේ ප්‍රස්ථාරය. මේක මේ ප්‍රස්ථාරෙත් ව්‍යුප්පන්න කළක ව්‍යුප්පන්න තියෙනවා එක එක ඒවා කියන්නේ ආරම්භ කරන තැන අනුව වෙනස් වෙන ඒවා. ඒක අපි ගන්න පුළුවන් අර කලින් අපි ව්‍යුප්පන්න කරපු සූත්‍ර තියෙනවානේ. ඒ සූත්‍රයෙන් ගන්න පුළුවන්. කලින් සූත්‍රයේ මම ව්‍යුප්පන්න කරලා පෙන්නන්නම්. a sin omega t ධන alpha කියන කෝණයෙන් ගත්තොත් y සමානයි a sin 5 බෙදීම 2 ධන omega t. මේ ඔක්කොම ව්‍යුප්පන්න කඩපාඩම් ගන්න ඕන සූත්‍ර නෙවෙයි. cos omega t කියලා අන්තිමට එනවා. එතකොට ඉන්නේ y සමානයි m cos theta සූත්‍රය. cos theta ප්‍රස්ථාරය අඳිනේදී අපි දන්නවනේ. උපරිම මෙතන ධන a මෙතන ඍණේ. මෙතන කාලය.
ඊළඟට අපි ආය ප්‍රස්තාර වලින් කතා කරනවා කාලය සමග ත්වරණය. කාලය සමග ත්වරණය. මේක කතා කරොත් a සමානයි ඍණ ඔමෙගා වර්ග x. a සමානයි ඍණ ඔමෙගා a sin ඔමෙගා d. මේක නියතයක්. මේකට නියතයක්. ඒක ආයෙත් වෙනවා y සමානයි m ඍණ m sin θ. a සමානුපාතිකයි ඍණ x. මේ දෙකෙන් එකක් එනවා. එතකොට ඒකට ප්‍රස්තාරය ඉන්නේ ත්වරණයත් එක්ක කාලය ඍණ. අර ප්‍රස්තාරෙම පටන් ගන්න යන පැත්ත විතරයි වෙනස් වෙන්නේ. මෙතන ඍණේ මෙතන ධනයි. අපිට උන් ප්‍රස්තාර ගොඩක් කතා ගන්න පුළුවන්. අපි තව වැදගත් දෙයක් කතා කරමු. MCQ වල මේ ගොඩක් එනවා. විස්ථාපනයත් එක්ක ශක්තිය. විස්ථාපනයත් එක්ක ශක්තිය මුළු ශක්තිය. මේක හැම අනිවාර්යෙන් එනවා MCQ එක්ක නිකන් ගෙදරින් අරන් යන්න පුළුවන් ලකුණක්. මුළු ශක්තිය හැම වෙලෙම නියතයි. අපි කතා කරොත් කයිනෙටික් නේ. ඒ කියන්නේ EK ඒ කියන්නේ චාලක ශක්තිය ගැන කතා කරොත් චාලක ශක්තිය ප්‍රස්තාරය නෙමෙයි. අපි කතා කරන්නේ අවලම්බයක් මේ වෙද්දි මෙතන කේන්ද්‍රය නම් මේ පැද්දෙනවා. මෙතන තමයි කේන්ද්‍රයේ තමයි උපරිම ප්‍රවේගය තියෙන්නේ. mv වර්ග ප්‍රස්තාරයෙන් ගත්තොත් කේන්ද්‍ර ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ චාලක ශක්තිය උපරිම වෙනවා. ඒතකොට චාලක ශක්තිය උපරිම වෙනවා ප්‍රවේගය කේන්ද්‍රයේදී වැඩි හින්දා. මෙතන කේන්ද්‍රයේ x උපරිමයි. දෙපැත්තට යද්දි අඩු වෙලා බිඳුවම වෙනවා. ඕකෙම අනිත් පැත්ත තමයි විභව ශක්තිය. ඒකෙ වෙන්නේ කේන්ද්‍රයේදී බිඳුවයි. හරිද? කේන්ද්‍රයේදී බිඳුවක් වෙලා දෙපැත්ත විස්තර වලදී ඒ ශක්තිය උපරිම වෙනවා. හැබැයි හැම වෙලේම මුළු ශක්තිය නියතයි. පද්ධතිය පුරාවටම. අපි තව කතා කරොත් අපිට පුළුවන් අපි ශක්ති සංස්ථිතියෙන් සරල අනුවර්තීය චලිතයේ යෙදෙන චලිතයක කිසියම් මොහොතක ප්‍රවේගය සඳහා සූත්‍රයක් ලබා ගන්න පුළුවන් ප්‍රකාශයක්. ඒක ඒ ප්‍රකාශය ගන්නේ ඒ ප්‍රකාශයේ එන්නේ මේ විදිහට v සමානයි ඔමේගා a වර්ග ඍණ x වර්ග. මේක තමයි ප්‍රකාශය. දැන් මේ ප්‍රකාශය තමයි ඇත්තට මේ පාඩමේ මේ කොටසේ තියෙන ප්‍රධානම දේ. මේකෙන් තමයි ඔයාලට ගණන් ඉන්නේ. මේක ව්‍යුප්පන්න කරගන්න පුළුවන් දුනු නියතිය දන්න වස්තුවක් ගැට ගහලා තිරස්සුමට, ඒ කියන්නේ තිරස්සුමට එකදී වෙලා අවස්ථා තුනක් සලකලා මේ උපරිමැදලා අතරලා එතකොට අපිට ගන්න පුළුවන් ඒ උපරිමැදලා අතරපුවාම ඊට පස්සේ මැද තැනකදී ගන්න පුළුවන් x. ඊට පස්සේ මැද තැනකදී ඊට පස්සේ මෙතන කේන්ද්‍රයේදී ඊළඟ අවස්ථාව ගන්න පුළුවන්. ඒ අවස්ථාවලට ශක්ති සංස්ථිතිය දාලා පළවෙනි පද්ධතියේ දෙවෙනි පද්ධතිය කියන්නේ මෙතනයි මුළු ශක්තිය චාලක නෙමෙයි මුළු ශක්තිය දාලා එකෙහි මුළු ශක්තිය සමානයි දෙකෙහි මුළු ශක්තිය කියලා මේ සූත්‍රය උපන්න කරගන්න පුළුවන්. මේ සූත්‍රයෙන් ගණන් එන්නේ දැන් මෙතන තියෙන v කියන්නේ ප්‍රවේගය. එතන ඔමේගා a වර්ග ඍණ x වර්ග. x කියන්නේ විස්තරය විස්ථාපනය. විස්ථාපනයේ බිඳුවයි නම් ඒ කියන්නේ කේන්ද්‍රයේදී මේක බිඳුවක් වෙනවා. මේක බිඳුවක් වෙද්දි ප්‍රවේගය උපරිමයි. හැබැයි මේ විස්ථාපනය ඒක සමාන වුණොත් විස්තරයට v බිඳුවයි. ඒ කියන්නේ අපි මෙහෙට තල්ලු කළා යන අවලම්බට එක්ක යනවා. බට්ටමේ කෙලවරදී විස්තර x සමානයි a වල එනවා. x a වල ළඟා වෙනවා. එතකොට
ප්‍රවේගයෙන් අඩු වෙලා මෙතනදී බිඳුවක් කියලා ආපස්සට හැරලා මෙහෙටෙනවා. ඒක තමයි මේ කියන්නේ. මේකේ ගොඩක් MCQ වල උදව් වෙනවා. අපි ගත්තොත් උපරිම ප්‍රවේගයේ ප්‍රකාශය උපරිම ප්‍රවේගයේ තියෙන්නේ අංගේ වගේ මෙතන බිඳුවේදී v සමානයි ඔමේගා a වර්ග ඍණ බිඳුව එන v සමානයි a ඔමේගා. ඒක තමයි උපරිම ප්‍රවේගයේදී. අවම ප්‍රවේගයේදී බිඳුවයි. අවම ප්‍රවේගයේදී විස්තරයේදී අපිට මේක ගණන් ගන්න පුළුවන් මේ මෙතන අපි දන්න ස්ථාපනය දිනන ඒ ස්ථාපනය දීලා එක එක ගණන් අහන්න පුළුවන්. අපි ඇත්තට මේක යොදාගන්නේ මේකේ භාවිත තමයි සරල අවලම්බ ඒක චලිතය කතා ගන්න තමයි කතා කරන්නේ. ඒකෙදි ස්කන්ධ අපි දැන් කතා කරමු. ස්කන්ධයේ මුණ පොඩි අවලම්බ වට්ටේ දිග L මෙහෙම සීලිම ගෙල්ලලා තියෙනවා. දිග L මේ චලිත වෙන අවස්ථාව. මේක T මේක θ කෝණයක්. බාර 15ට ක්‍රියා කරනවා mg. ඒවල මේකත් θ වෙනවා. මේකේ කේන්ද්‍රයේ දෙසට දැම්මොත් f සමානයි මේ. ඒක අපි ලියන්න ඕනි. කේන්ද්‍රයේ දෙසට මේක විඋප්පන්න කිරීමක් එන්නේ නැහැ. ඒක අපි දැනගන්න එක අපිට අනිත් දේවල් වල ලේසි. mg sin θ සමානයි ma. එතකොට g sin θ සමානයි මෙතන කැපෙනවනේ. තුවරනේ. කුඩා θ කෝණයක්. මේ ගන්නේ කුඩා θ කෝණයක් හින්දා ඒ θ සමාන කරගන්නවා sin θ කියන එකට. ඒ කියන්නේ θ සමානයි sin θ කියන උපකල්පනයක් ගන්න. මේ අපි ගන්න කතා කරන්නේ මහ ලොකු θ කෝණ ගන්න නෙවෙයි. ඊටා කුඩා θ කෝණ. එතකොට g θ සමානයි a කියලා මෙතන θ කියලා කියන්නේ වෘත්ත ඡාපයේ කෝණය. ඒ කියන්නේ අපි අර කතා කරේ වෘත්ත චලිතයයි සරලානුවර්ත චලිතයයි අනුරූපයි කියලා. ඒත් මේ θ කියන්නේ වෘත්ත චලිතයට අනුරූප එකක්. එතකොට s බෙදීම r θ කියන්නේ මෙතන හැටිරෙන ස්ථාපනය දන්නවා x. අර ඒ කියන්නේ උපරිම මේක දිග L. ඒක ආදේශ කරොත් a සමානයි ඍණ g යට L ආර්ය x a සමානයි ඍණ ඔමේගා වර්ග x වෙනවා. මෙතන මේ ඍණ උනේ තුවරණේ දිශාවින්ද මේක පිළිපදිනවා. මේ අපිට අවශ්‍ය අපි මම මුලින්ම කිව්ව අර්ථ දැක්වීම. ඒ අර්ථ දැක්වීමෙන් කියන්නේ මේකමනේ. ඒ සමානයි ඍණකේ x පිළිපදිනවා නම් මේක සරලානුවර්ති චලිතයක්. ඒ හින්දා මේක අපිට සරලානුවර්ති චලිතයක් විදිහට ගන්න පුළුවන්. මේකේ ඍණ ලකුණ ඇත්තටම එන්නේ විස්ථාපනයේ හින්දා තුවරණේ හින්දා නේ. තුවරණේ කොහොමවත් හැම වෙලෙම දින කේන්ද්‍රයට තුවරණය මෙතන විස්ථාපනයේ ඍණ ගන්න හින්දා තමයි අපි මෙතන ඍණ ආවේ උත්තරේට. අපි මේකටම කතා කරොත් t කියන්නේ කාලාවර්තයකට අපි කතා මේ සූත්‍රයක් ගොඩ නැංගුවා. t සමානයි 2 යට ඔමේගා. කලින් ගත්ත ප්‍රකාශයෙන් ඔමේගා සමානයි g බෙදීම l. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ ඔමේගා වර්ග සමානයි g බෙදීම l කියලා. අපිට ඕනේ ඔමේගා. එතකොට t සමානයි 2 යට g බෙදීම l. අන්තිම වෙනවා 2 වාරයක් l බෙදීම g. මේක තමයි ඕනෑම සාධාරණ සරල අවලම් වට්ටික්ගේ කාලාවර්තියට ගන්න සූත්‍රය. තව විශේෂ දේවල් ටිකක් තියෙනවා. මේකටම අපි දැන් කතා කරන්නේ නිශ්චල අවස් කියන්නේ පද්ධතිය ගුරුත්ව චූර්ණය යටතේනේ මේ ජී වෙනස් වුණු. ඒ කියන්නේ ලිෆ්ට් එක වගේ දාලා අවලම්බයක් තිබ්බොත් මේ ටික නිකන් නෝමල් මතක තියාගන්න. අපි දැන් කතා කරොත් එක පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතියේ තියෙන අවලම්බ බට්ටක් ගැන කතා කරන්නේ. උඩට හේතු වර්ණයේ යද්දී t සමානයි 2 L බෙදීම g යට a.
එතකොට පහළට එනවා ලිෆ්ට් එක නෑ උඩට යනවා ඍණ තෝරණයකින්. ඒ කියන්නේ පහළ එනවා කියන එක. E සමානයි 2 යට බෙදීම GA. කියන උඩට යන්නේ මන්දණයකින්. ඕකම අපි කතා කරොත් ලිෆ්ට් එකේ පහළට එනවා මන්දණයකින්. කියන ඍණ තෝරණයකින්. T සමානයි 2 යට L බෙදීම G+A. ඕකෙම අනිත් පැත්ත පහළ යනවා ධන තෝරණයකින්. එහෙම වුණොත් T සමානයි 2 L බෙදීම GA. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේ ටික තමයි අද දවසේ මම ඔයාලට කරන ටික. අපිට මේ ගත්තා වගේම සූත්‍රයක් ගන්න පුළුවන්. අපි කතා කරමු අවලම් වට්ටෙක්ටනේ. අපි මේකෙම ගන්න පුළුවන්. අපි දුනු නියතිය දන්නවනම් හේලික්සිය දුන්නයක්කට මොකක් හරි එහෙම සීලිම ගෙල්ල හේලික්සිය දුන්නක බරක් තිබ්බොත් මේකත් සරල අනුන චලයක තමයි දෙන්නේ. ඒකට සූත්‍රය ගන්න පුළුවන්. ඒකේ කියන විදිහනේ ඉහළටනේ f සමානයි ma දානවා ඍණ kx ma a සමානයි ඍණ kයට m වාරයක් x. එතකොට ආයෙත් වෙනවා a සමානයි ඍණ ඔමේගා වර්ග x. ඔමේගා වර්ග කියන්නේ k බෙදීම m. එතකොට අපි ගත්ත ආවර්ත කාලෙට දාන්න පුළුවන් 2 යට කැපිටල් m බෙදීම k. ආයෙ මතක් කරන්න ඕනේ ආවර්ත කාලයේ විස්තරය මත රඳාන උපදිනවා. හැබැයි සිරස් ඕනම එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ සූත්‍රය තව ටිකක් විවෘත කරොත් සමතුලිත අවස්ථාවක් ගත්තොත් f සමානයි ke f සමානයි mg එතකොට mg සමානයි ke වෙලා m බෙදීම k සමානයි e බෙදීම g වෙනවා. එතකොට මේ සූත්‍රය අරකට ආදේශ කරපුවාම t සමානයි 2 e බෙදීම g. මේ සමීකරණය අනුව ආවර්ත කාලයේ g මත රඳා පවතිනවා කියලා පෙනුනත් ඇත්තටම රඳා පවතින්නේ නැහැ. මොකද ඒත් එක්කම මෙතන මේ e කියන්නේ e වෙනස් වෙනවා. හරි අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස අපි කතා කරන්නේ දුනු ගැන. හරිද? අපි දැන් විඋප්පන්න කරපු සූත්‍රය ඇත්තටම තියෙන්නේ දුනු වල. අපි දුනු වල අවස්ථා තුනක් සලකමු. පළවෙනි එක කම්ම දිනවා ආරම්භක දිග මෙතන තියෙනවා. බරක් එල්ලලා නැහැ. දෙවෙනි අවස්ථාවේදී බරක් එල්ලලා සමතුලිත පීඩීමේ තියෙනවා. ඊළඟ අවස්ථාවේ බරක් එල්ලලා x දුරකින් විස්ථාපනය වෙනවා. අපි දන්නවා මේකට තියෙන සූත්‍ර ටික 2 යට m බෙදීම k. දැන් මේ සූත්‍රේ මේ අවස්ථාවයි අපි දන්නවා. දැන් අපි කතා කරොත් ශ්‍රේණිගත දනු. ශ්‍රේණිගත දුනු. හරි අපි ඊට කලින් කතා කරමු දුන්න එක දුනු නියතත් එක්ක මේ හුක්ස් නියමය අපි දන්නවනේ. ඒ කියන්නේ f සමානයි ke. මේවා යාන්ත්‍රික විද්‍යාව තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි මේකට ඇප්ලයි කරනවා. f සමානයි ke කියන එක. දුනු නියතිය k අපි දැන් ශ්‍රේණිගත දුනු කතා කරනවා කිව්වේ. ශ්‍රේණිගත දුනු. අපි දුනු දෙයක් ගන්නවා k 1යි k 2යි දුනු නියතිය තියෙනවා. ඒක මෙහෙම ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. k 1 k 2 ඒ ඇති වෙන ඒ ඇති වෙනවනේ දුන්නේ ඇදීමක්. ඒක අපි e1
කියලා අරගෙන මේක E2 කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ගන්නවා k කියලා එකක්. ඒක විදිහේ e කියන්නේ මේ දෙකම එකට දාලා වෙන්න දේ මේකට සමාන කරගෙන අපි බලනවා තනි දුන්නක් දාගත්තොත් මොකද්ද ඕනි කියලා. එහෙනම් තමයි අපි මෙතන k හොයාගන්නේ. අපි දන්නවා මෙතන විතදී e1 දන e2 ඔය දෙන දුක එකයිනේ. අර සූත්‍රය f සමානයි k e වලින් f යට k f යට k 1 f යට k 2 මොකද මෙතන යොදන බලය එකයි මේක කැපිටෙනවා. කොට 1 යට k කියන එක 1 යට k 1 දන 1 යට k 2 වෙනවා. මෙහෙම තමයි ශ්‍රේණිගත දුණු වල දුරු නීතිය හොයාගන්න. සමක දුරු නීතිය හොයන්න. ඕකම අපිට කතා කර හැකි සමාන්තරගත දුණු වල සමාන්තරගත දුණු වල කතා කරද්දී k1 e1 k2 මේ අදන ප්‍රමාණ වල වෙනස්. ඉත තියෙන වෙනස්. ඒ වුණාට ඒ යොදන බලය එකයි. මේ දෙකම එකම තැනින් තමයි අදින්නේ. කියන්නේ මේක වෙනස් වෙන්නේ බලයන් තමයි බෙදිලා යන්නේ. f මුළු බලය සමානයි f1 දන f2. අපි එක ආයෙත් සලකන එක පද්ධතියක්. අර දීපු බලයම දීලා බලන දුනු නියතිකේ සහ ඊවෙන්නේ විදිහේ අගගෙන හොයනවා. k1 අර සූත්‍රයෙන් f සමානයි k සූත්‍රයෙන් k2 e2 ඔක්කොගෙම විදිහේ සමානයි. sorry මෙතන මේ විදිහේ එකමයි. කලින් එකේ විදිහේ වෙනස් වුණානේ. මෙතන විදිහේ එකමයි. දෙකේ මේක විදිහේ කැපිටෙනවා. ඒක සමග නියතිය සමාන්තරගත එක්ක දෙක එකතු වෙනවා. ඒ වගේම දැන් අපි කතා කර හැකි අපිට කෘත කම්පන කියන එක. කෘත කම්පනයක් කියන්නේ වස්තුවක බාහිර බලයක් යොදලා එම බලය සංඛ්‍යාතය අනුව කම්පනය කරනවා. ඒ කියන්නේ අපි බාහිරින් යොදන බලයේ සංඛ්‍යාතයක් තියෙන මොකක් හරි එක සරසුලක් හරි මොකක් හරි ඒ සංඛ්‍යාතය අපේ මේකෙත් අපේ භාවිත කරන්නේ වස්තුව ඒ වස්තුවේ සංඛ්‍යාතයට සමාන වෙද්දී කෘත සංඛ්‍යාතය කියලා කියනවා. අනුනාදී ළඟට අනුනාදී කියන්නේ යම් වස්තුවක ස්වභාවික සංඛ්‍යාතයක් ඒට බාහිරින් ලබා දෙන කෘත සම්ප්‍රදාය. ඒ කියන්නේ අපි කතා කරන කෘත කම්පන කියන එක. කියන්නේ බාහිරින් දෙන බලයක්. ඒක ස්වාභාවික කම්පනය කියන්නේ වස්තුවකට බලයක් දීලා නිදහස් කරනවා. අර වගේ කලින් වගේ දිගටම දෙන්නේ නැහැ බලය. ඒක අවස්ථාවක බලය දීලා නිදහස් කරලා ඒ වස්තුව කම්පණය වෙන්නේ ස්වභාවික සංඛ්‍යාතයෙන්. ඒක තමයි ස්වාභාවික සංඛ්‍යාතයේ කෘත කම්පනයේ වෙනස. මොකද කෘත කම්පනයකදී බලය පිටින් දෙනවා අපි. ඒ බලයකට අපි පිටින් දෙන බලය අනුව තමයි කෘත සංඛ්‍යාතය වෙනස් වෙන්නේ අපේ වස්තුවේ. ඒනොට ස්වාභාවික සංඛ්‍යාතය කියන්නේ බලය දීලා නිදහස් කරාට පස්සේ වස්තුව ගන්න කම්පනය. අනුනාදය කියන්නේ මේ කෘත කම්පනය කියන්නේ අපි එකට බාහිරින් දෙන බලයක් දීලා ගන්න කෘත කම්පනයයි වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතයයි එකම වුණාම ඒක අනුනාදය වෙනවා. ඒතකොට ලොකු සද්දයක් එනවා. මේක විස්තරය විශාල වෙනවා. අපි කලින් කතා කරා මේ සමානුපාතිකයි ඒ වගේ කියලා. විස්තරය ගොඩක් විශාල වුණාම ශක්තිය ගොඩක් වැඩි. එතකොට ඒ අවස්ථාවේ ප්‍රභවයෙන් විශාල ශක්තියක් නිකුත් වෙනවා. මේක බාඩ්න අවලම්බයෙන්
කතා ගන්න පුළුවන් ආයේ ඒක අපි කරනවා ප්‍රැක්ටිකල් වලදී මේ කෘතක කියන්නේ අනුනාදයේ ප්‍රයෝජන ගත්තොත් අනුනාදයේ කියන්නේ යෙදීම් ගත්තොත් අර ජල වීදුරුවකට ඉහළින් මොකක් හරි සංඛ්‍යාතයක් මොකක් හරි නියත සංඛ්‍යාවක් තියෙනවනේ. ඒ සංඛ්‍යාත නිකුත් කරන්න පුළුවන් සරසුල්. හරි ඒ නිකුත් කරන මොකක් හරි එකකදී අපි බලෙන් දෙනවා විවිධ සංඛ්‍යාත තියෙන ශබ්ද නිකුත් කරන්න පුළුවන් වෙලාවකද ඒ වීදුරුව අර ඔපෙරාවල කියන්නේ ඔපෙරාවල කෑ ගහද්දි වීදුරුව බිඳිලා යන්නේ ආන්ගේ අවස්ථාව. කියන්නේ වීදුරුව කම්පණයයි ඔපෙරාවේ කෑ ගහන කෙනාගේ කම්පණයයි සමාන වෙලා ඒක අනුනාද වෙලා බිඳිලා යනවා. ඊළඟට මයික්‍රෝවේව් oven වල අපි කරන්නේ ඒක ජල අණු වල අනුනාද වෙන්න අවශ්‍ය රස්නිය තමයි ලබා දෙන්නේ. ඒකට ජල අණු අනුනාද වෙලා තමයි මයික්‍රෝවේව් oven එක වෙන්නේ. එතකොට තව දැකලාදී ඔය පරණ සිටි බස් වල එහෙම බස් එක වේගයෙන් යද්දී එක්තරා අවස්ථාවක බස් එක හොඳටම දෙදරනවා. අපි කනත් එක්කම රිදෙන ගන්න. ඒ වෙන්නේ අනුනාදයක්. ඉතින් මේ ටික තමයි අද දවසේ ඔයාලට කරන්නේ. බාටන් අවලම්බය කියන එක බාටන් අවලම්බය. මේක අපි උදා ගන්නවා අනුනාදයේ ප්‍රැක්ටිකල් එක විදිහට මේ පාඩමේ. ඒක අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ පාඩම ඉවරයි. ඔයාලට මේ පාඩමේ මම ගොඩක් ව්‍යුප්පන්න කිරීම කරේ නෑ. ඒකට කියන්නේ යාන්ත්‍රික විද්‍යාව දැනුම ඕන වෙන හින්දා මම හිතනවා ඔයාලට ඇති කියලා. ඔයාලා මේ දැනුම පාවිච්චි කරලා දෝලන තරංගවල දෝලන කොටසේ මුල් ටික දැනුමක් එකතු කර ගන්නද කියලා හිතනවා. Thank you.